හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ Word 2016 කියලා අපි ඉගෙන ගන්න කොටසේ අපේ මේ ICT ෆන්ඩමෙන්ටල් කෝස් එකේ Word 2016 කරන කොටසේ දෙවැනි දවස. අපි අද දවසේ අපිට Word 2016 ගැන මොනවද ඉගෙන ගන්න කියලා තියෙන්නේ කියලා බලමු. ඊට කලින් මම ඔයාලට ටිකක් එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. අපි ගිය සතියේ මොනවද ඊට කලින් සෙෂන් එක තිබුණ දවසේ මොනවද අපි කතා කරේ කියලා. අපි මුලින්ම බැලුවා කොහොමද මේ Word document එක ආරම්භ කරන්නේ. මේ කියන්නේ MS Word කියන එක කොහොමද විවෘත කරගන්නේ. ඊට පස්සේ MS Word කියන දේ විවෘත කරගත්තාම මොන වගේ ඉන්ටර්ෆේස් එකක්ද අපිට දකින්න තියෙන්නේ. එතකොට මෙතනදී මම කිව්වා quick access toolbar එකක්, file tab එකක්, ribbon එකක්, tabs, ඊට පස්සේ status bar, document area එක, view button, zoom control ඔය විදිහ විස්තර ටිකක් අපිට දැක ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ quick access toolbar එකේ මොකද කරන්නේ, title bar එකේ මොකද තියෙන්නේ, ribbon එකේ මොකද තියෙන්නේ, view buttons වලින් මොකද්ද කරන්නේ, rule එක මොකද්ද, zoom control කියන්නේ මොනවද, මේ tabs එක වැඩ කරන්නේ කොහොමද, file tab එකේ තියෙන දේවල් මොනවද, ඒ දේවල් වලින් අපිට කරගන්න පුළුවන් දේවල් මොනවද, document එක PDF එකක් විදිහට save කරගන්නේ කොහොමද, PDF එකක් කියන්නේ මොකද්ද, ඊට පස්සේ home tab එක ඇතුළේ මොනවද තියෙන්නේ, home tab එකෙන් අපිට කරගන්න පුළුවන් දේවල් මොනවද, font editing කරගන්න ඒවා, text formatting කරගන්න ඒවා, ඔය විස්තර කතා කරලා assignment එකකට ඇවිල්ලා මෙන්න මෙතනින් මම වැඩේ ඔයාලට බාර දුන්නා. මෙතන ඉඳන් assignment එක ඔයාලා continue කරන්න කියලා. හරි. එතකොට මෙතනින් එහාට ඔයාලට මම homework එකක් විතර දුන්නා මේ assignment එක කරන්න කියලා. මම අද පාඩම් පටන් ගන්න කලින් මෙන්න මේ කොටස් දෙක කොහොමද කරන්න කියලා ඔයාලට කියලා දීලා ඉන්නවා. හරි. ඒකන ඉන්න මුලින්ම මම මගේ assignment team එක මම විවෘත කරගන්නකම් හරි. ඔයාලට පේනද මෙන්න මේ විදිහේ assignment එකක් තමයි ඔයාලට කරන්න කියලා දුන්නේ. ඒ දුන්නේ assignment එකේ මොනවද බැලුවොත් කරන්න තියෙන්නේ. අපිට තියෙනවා text bold කරලා තියෙනවා. ඒ වගේම text alignment center කරලා තියෙනවා. සමහර තැන් text justify කරලා තියෙනවා. ඊට පස්සේ text italic කරලා තියෙනවා. text underline කරලා තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටික තමයි මේකෙන් කරලා තියෙන්නේ. එතකොට අපි මේ assignment එක කරන්න. එහෙම නැත්නම් මේ exercise එක කරන්න follow කරන්න ඕන guideline ටික පහලින් දීලා තියෙනවා. මොනවද අපි කරන්න ඕන කියලා. එතන මේ document එක අපි හදද්දී මෙන්න මේ උපදේශ ටික පිළිපැදලා තමයි document එක හදන්න ඕනේ. Save the document by giving assignment 1 in your folder. ආගේ folder එකක් හදලා assignment එක ඒකේ save කරන්න මුලින්ම. Check the spelling and grammar of the document. මේ document එක type කරලා ඉවරලා මේ formatting ටික කරලා ඉවරලා grammar මොනවා හරි mistakes තියෙනවා නම් check කරලා බලන්න. Change the font type, size and color of the whole document. සම්පූර්ණ document එකේම font type එක, font වර්ගය, ඒ වගේම අකුරු ප්‍රමාණය, අකුරු පාට වෙනස් කරන්න. ඒතකොට මෙන්න මේ විදිහට වෙනස් කරන්න කියන්නේ අකුරු වර්ගයේ types new roman කියන එකට දාන්නලු, font size එක 12 කියන එකෙන් තියන්නලු. ඊට පස්සේ find the word big data. big data කියන එක find කරනලු. ඊට පස්සේ big data කියන එක data mining වල replace කරන්නලු. headings ටික highlight කරන්නලු. Copy the third paragraph, paste it to a new Word document. Document අපේ මේ document එකේ තියෙන තුන්වෙනි paragraph එක copy කරලා new document එකට paste කරන්නලු. අලුත් document එක new කියලා save කරන්නලු. Change the font type, size and color of the document. මේ document එකේ තියෙන font size, colors දේවල් වෙනස් කරන්නලු. ඊට පස්සේ permanently delete කරලා දාන්නලු මේ document එක. අපි අලුතින් හදපු document එක. හරි. මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද මේ ටික කරන්නේ අපි කියලා. හරි, මේ වැඩ ටික කරන්න මම මේ ටෙක්ස්ට් එක පාවිච්චි කළා. මම ડોකියුමන්ට් එක ඕපන් කරගන්නම්. එතකන් චුටි වෙලාවක් කොහොම ඉන්නේ.
හරි මම ඊට අදාළ ටෙක්ස්ට් එක මෙන්න මේ විදිහට කොපි කරලා ගන්නවා ડોකියුමන්ට් එක කොපි කරලා අරගෙන මම මේක Word ෆයිල් එකකින් විවෘත කරන්න ස්ක්‍රීන් එක පේන්න නැත්නම් බය වෙන්න එපා මම තාම Word එක ෂෙයා කරලා නැහැ මෙන්න මේ විදිහට මට ඕන කන්ටෙන්ට් එක විතර මම මෙහෙම ටයිප් කරගෙන තියෙනවා හැබැයි මේකේ ෆෝමැටින් ටික නැතුව දැන් මම කරන්න හදන්නේ ඔයාලට මේකේ ෆෝමැටින් ටික කරගන්නේ කොහොමද කියලා පෙන්වන්න හදන්නේ හරි මුලින්ම මෙතන අපිට අවශ්‍ය කරන කන්ටෙන්ට් එක ටයිප් කරලා තියෙනවා කන්ටෙන්ට් එක ටයිප් කරලා තියෙනවා අපි දැන් බලමු කොහොමද මේකට අනුව ෆෝමැටින් ටික හදාගන්නේ කියලා හරි ඔයාලගේ අසයින්මන්ට් එක අතේ තියෙනවා නම් ඔයාලට බලන්න පුළුවන් මේ මුලින්ම තියෙනවා big data කියලා මාතෘකාවක් හරි මම එහෙනම් එතන මේ big data කියන එක ගාවට කර්සර් එක තියලා අපි මේ පොඩි ඉරි කැලලට කියන කර්සර් කියලා මෙතන කර්සර් එක තියලා මම මේක එන්ටර් කරලා මේක පහළට දාගන්න පහළට දාගෙන මට මේ big data කියන එක මම දන්නවා දැන් අපි assignment එකේ තියෙන ටිකක් තද කළු පාට අකුරකින් තද කළු පාට අකුරකින් කියන්නේ මේක bold කරලා තියෙනවා එහෙනම් මම අදාළ කොටස සිලෙක්ට් කරගෙන මට ඕනම් පුළුවන් මෙතනින් මේ ෆොන්ට් කියන ගෲප් එකේ මේ B අකුරු ක්ලික් කරන්න එහෙම නැත්නම් කීබෝඩ් එකෙන් control B කියන එක ප්‍රෙස් කරන්න. හරි මම control B කියන එක ප්‍රෙස් කරගෙන අන්න මෙයා bold කරගත්තා. හැබැයි bold කරගත්තා වගේම මෙයා අපේ document එකේ මැදට වෙලා ඉන්නේ. එහෙනම් මට පුළුවන් මෙතනට cursor එක තියලා වුණා මෙතනින් center කරගන්න. එහෙම නැත්නම් keyboard එකෙන් control E කියන එක ප්‍රෙස් කරන්න. මම keyboard එකෙන් control E කියන එක ප්‍රෙස් කරලා මෙයාව center කරගත්තා. ඊට පස්සේ අපි assignment එක බලුවොත් එහෙම ඊළඟට තියෙන්නේ what it is and why it matters. හරි. what it is and why it matters. හරි. මෙන්න මේ කොටස වෙනම මාතෘකාවක් වගේ bold වෙලා තිබුණා. මම එහෙනම් මෙයාවත් select කරගෙන bold කරගෙන මෙයාවත් මැදට කරගන්නවා. center කරගන්නවා. ඊට පස්සේ ඊළඟට අපිට තියෙනවා අපිට paragraph එකක් තියෙනවා. ඒ paragraph එක පටන් ගන්නේ big data is term කියන තැන ඉඳන් strategic business moves කියන තැනට එනකම්. ඒ කියන්නේ මෙන්න මෙතන. එහෙනම් මම ඒක කොටස් පහලට දාලා මම මෙයාව තෝරගන්නවා. මෙයා දිහා බැලුවොත් එහෙම අපේ assignment එකේ තියෙන විදිහට මෙයා ඉන්නේ justify කියන විදිහට. අයි මම එහෙම justify කියලා කියන්නේ ඔයාලා බැලුවොත් එහෙම assignment එක දිහා මෙයා වමෙනුත් align වෙලා ඉන්නේ දකුණුනුත් align වෙලා ඉන්නේ. අපේ assignment එකේ තියෙන විදිහට. එහෙනම් මම මෙයාව select කරලා මට පුළුවන් මෙතනින් paragraph කියන තැනින් group එකෙන් justify කරගන්න. එහෙම නැත්නම් control J කියන එක press කරලා මෙයාව justify කරගන්න. හරි. ඊළඟට බලුවොත් එහෙම තව අනු මාතෘකාවක් තියෙනවා. big data history and current consideration කියලා. මෙන්න මේ කොටස. එහෙනම් මම මේ ටික ඉතුරු කරලා ඉතුරු පල්ලහැට දාලා මම මේව select කරගන්නවා. මේ වගේ text එකක් select කරද්දී අපිට පටන් ගන්න ඉඳන් අවසාන තැනට වෙනකන් එකපාර select කරගන්න ඕන නම් අපිට පුළුවන් keyboard එකේ තියෙන end key එක පාවිච්චි කරන්න. එහෙනම් shift එකත් එක්ක end කියන key එක press කරලා වාක්‍යෙම එකපාර select කරගෙන එයාව bold කරගෙන එයාව center කරගන්නවා. හරි. මම දැන් එයාව මම bold කරලා center කරගෙන ඉවරයි. එතකොට මේ paragraph එක පටන් ගන්නේ while the term big data කියන එකෙන් පටන් අරන් data as the three words කියන දැනින් මේ paragraph එක ඉවර වෙනවා. එහෙනම් මම එතනට ගිහිල්ලා enter එකක් ගහලා මේ paragraph දෙක අතරේ gap එකක් හදා ගන්නවා. ඊට පස්සේ මම එතන මට අවශ්‍ය කරන ඡේදය select කරලා ඔයාලට මතකද මම shortcut එක කියලා දුන්නා මේ ඡේදය උඩ තුන් පාරක් select කරත් එහෙම සම්පූර්ණ ඡේදෙම select වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට control J කියන එක press කරලා මෙයාව justify කරගන්න. හරි. ඊට පස්සේ බලුවොත් එහෙම අපේ assignment එකේ තියෙන විදිහට තුන්වෙනි ඡේදේ volume කියන වචනේ bold කරලා italic කරලා තියෙනවා. ඒ දෙක කරලා මම පාවිච්චි කරා අදාළ වචන select කරලා control B එකයි control I කියන key එකයි. එතකොට මෙයා bold වෙලා italic වුණා. ඊට පස්සේ
එයාගේ ටෙක්ස්ට් කන්ටෙන්ට් එක බලුවොත් එහෙම organization collect data කියන තැන ඉඳන් Hadoop have eased the burden කියලා කොටසකට එනකම් මෙතන තියෙනවා. Hadoop have eased the burden කියලා. හරි. මම මෙතනින් එයා වෙන් කරගෙන document එකේ තියෙන විදිහෙන් නම් මේව justify කරලා මේ තියෙන්නේ. මෙයා left alignment තියෙන්නේ. එහෙනම් මම එහෙම මෙයාව තියනවා. ඊට පස්සේ මට දැක ගන්න පුළුවන් velocity එක. velocity කියන එකත් මෙයාව bold කරලා italic කරලා තියෙනවා. හරි. ඒ විදිහට මම හදලා හැබැයි velocity කියන එක පටන් ගන්න data stream in at කියන තැන ඉඳන් data in near real time කියන තැනට එනකම්. data in near real time. හරි. මම මෙතන ඉඳන් මෙයාව වෙන් කරගන්නවා. ඊට පස්සේ මේ data කියන තැන ඉඳන් තියෙන කොටස නම් justify වෙලා තියෙන්නේ. මම එහෙනම් මේ මෙතන කොටස select කරගෙන control J කියන බටන් එක වල මෙයාව justify කරගන්නවා. ඊට පස්සේ variety කියන කොටස තියෙනවා. variety කියන කොටසේ variety කියන එක bold වෙලා italic වෙලා තියෙන්නේ. bold වෙලා italic වෙලා තියෙන මම මොන වෙනස් කරා. ඊට පස්සේ data comes in කියන තැන ඉඳන් format ඉඳලා hyphen එකකින් වෙන් වෙලා තියෙනවා. හැබැයි අවසානයේ unstructured text document email කියන තැන ඉඳන් text document email කියන තැන ඉඳන් අවසාන වෙනකම් මෙයා underline වෙලා තියෙනවා. ඒකට underline කරලා ගන්න අපිට ඕන නම් මේ font කියන group එකෙන් u අකුර යට තියෙන මේ u අකුරේ යට ඊටත් එකතන ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් control u කියන keys එක press කරලා මට පුළුවන් මේව underline කරගන්න. ඔන්න ඔය වගේ පොඩි activity එකක් තමයි තිබ්බේ අපේ assignment 1 එකේ. හරි. එතකොට අවසන් මේ වැඩ ටික කරලා ඉවරලා අපිට පොඩි වැඩ ටිකක් කරන්න තව උපදෙස් දීලා තියෙනවා. මේක folder එකකින් save කරන්න ඕනේ. අංගේ folder වලට save කරන්න ඒව නම් පෙන්වන්න යන්නේ නැහැ. මම හිතන විශ්වාස කරන ඔයාලට folder එකෙන් save කරගෙන ඉන්න හැකියාවක් මේ වෙනකොට තියෙනවා කියලා. folder එක create කරගන්න, rename කරගන්න මේ දේවල් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හරි. හැබැයි මම ඔයාලට මෙහෙම දෙයක් කරලා පෙන්නන්නම්. මෙයා කියනවා මේ exercise එකේ මේ document එකේ සම්පූර්ණයෙන්ම text එක Times New Roman වලට වෙනස් කරන්න කියලා. එහෙනම් මම මෙයාව select all කරලා Times New Roman කියන එකෙන් select කරගන්නවා. ඔන්න මම දැන් මේ සම්පූර්ණ document එක Times New Roman වලට පත් කරගත්තා. ඊට පස්සේ මෙයා තව මට දෙයක් කියනවා මේ entire document එකේ font size එක 12 කරගන්න කියලා. එහෙනම් මම මොකද කරන්නේ? Control Alt කියන එක press කරලා මේ font size change කරන තැන 12 කියන එක දාලා enter කරනවා. ඔන්න දැන් font size එක 12 වුණා. එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි අපිට දැක ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට කියන තවත් මේකේ තියෙන වැදගත් දෙයක් මම ඔයාලත් එක්ක කතා කරන්නම්. මට කියනවා දෙයක් search කරන්න කියලා. find big data. හරි. find කරන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? home tab එකේ තියෙන මේ find කියන තැන. මෙතනින් ඉන්න find කරනවා මොකද්ද find කරන්න ඕනේ? big data කියන එක. එතකොට ඔය විදිහට මම big data කියලා search කරපුවාම අදාළ result එක මට මෙන්න මෙතන පෙන්නනවා. 6 result. අපි අපේ workspace එක බලුවොත් එහෙම ඒ අදාළ result එක එන තැන් ටික highlight වෙලා අපිට පෙන්නනවා. එතකොට result 6ක් තියෙනවා. මෙන්න මේ තැන් වල තමයි ඒ 6 තියෙන්නේ. ඊට පස්සේ මේ අපිට instruction එකක් දෙනවා. මේ අපි big data කියලා හොයපු දන data mining වලින් replace කරන්න කියලා. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? replace කියන එකට යනවා. ඔන්න දැන් එනවා find what. හොයන්න ඕන මොකද්ද? big data කියන එක අපි එකපාර search කරපින්න මෙහෙම තිබ්බා නැත්නම් මෙහෙම නොතිබුණා නම් අපි replace කියන එක උඩ click කරපුවම අපෙන් අහනවා මොකක්ද search කරන්න ඕනේ කියලා. දැන් මම එකපාර big data කියලා search කරපු හින්දා මෙයා මතකයේ තියාගෙන ඉන්නවා. හරි. replace කරන්න ඕන මොකෙන්ද? data mining කියන එකෙන්. data mining කියන එකෙන් තමයි search කරන්න ඕනේ. එහෙනම් මම මෙතන big data කියන search කරලා මම ඒව replace කරන්න කියන data mining කියන එකෙන් replace all කියලා දුන්න ගමන් all done image 6 replacement okay. හරි. එතකොට අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මගේ හැමතැනම replace වුණා. මෙතන දැන් අපි big data කියලා කියලා තිබිච්ච හැමතැනක්ම data mining කියන විදිහට වෙනස් වෙලා තියෙනවා. big data කියලා තිබුණ හැමතැනක්ම data mining විදිහට වෙනස් වෙලා තියෙනවා. හරි. විශේෂ දේවල් ටිකට ඔය assignment එකේ ඔය කොටස විතරයි තිබුණේ. හරි. දැන් අපි බලමු අපේ
දෙවෙනි assignment එකේ මාත් තිබි කිය. හරි. ඉතින් මම අදාළ content එක අරගෙන කම්පියුටරට හරි. මේ දෙවෙනි assignment එකෙන් ඔයාලට කරන්න දුන්නේ මම මෙන්න මෙහෙම දෙයක්. කොහොමද යද්ද? මම එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට දැනුමක් ලබා දෙන්න කොහොමද මේ bullets and numbering කියන දේ පාවිච්චි කරන්නේ කියලා. bullets and numbering කියන දේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා දැනුමක් ලබා දෙන්න තමයි මම එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔන්න මම ගත්ත content එක මේ විදිහට paste කරගන්නවා. මෙන්න මේ විදිහේ content එකක් තමයි තිබුණේ. හරිද? මම මේ ගත්ත content එක දැන් ඔන්න PDF එකට හදාගන්නවා. මොකද මම මේක type කර කර පෙන්නන්න ගියොත් එහම ඔයාලට සෑහෙන වෙලාවක් ගත වෙන හින්දා. හරි. මුලින්ම තියෙනවා මොකද heading එක The Virtual Institute Training Program කියලා. හරි. මම එහෙනම් heading එක මෙහෙම වෙන් කරගෙන heading එකට අදාළව මෙයා කොහොමද ඉන්නේ? මෙයා center line වෙලා ඉන්නේ. එහෙනම් මම මෙයාව control E කියන එක press කරලා center line කරනවා. හරි. ඊට පස්සේ operating system index and email කියලා අනුමාත්‍රකාවක් තියෙනවා. මම මේ අනිත් කොටස පහළට කරලා මෙයාවත් center line කරනවා. හරි. දැන් මේ bullets and numbering මම PDF එකකින් copy කරලා ගත්ත හින්දා මෙන්න මේ සංකේතය තියෙනවා. එතකොට මට එහෙම සංකේතයක් අවශ්‍ය නැහැ. එහෙම තිබුණොත් මට formatting කරන්න බෑ. මම මොකද කරන්නේ? මෙයාව find කරලා replace කරනවා empty space එකකින්. බලන්න එතන මොකද්ද වෙන්නේ කියලා. හරි. මට ඉලක්කම් ටික ඔන්න bullets ටික මට ටග් ගාලා ඔය විදිහට අයින් කරගන්න පුළුවන් වුණා. එහෙනම් මුලින්ම තියෙන්නේ course name එක course operating system index and email කියලා තියෙනවා. ඊළඟ bullet එකෙන් තියෙන්නේ medium කියන එක. දැන් මේ ටික ඔයාලට තියෙන ඇති center line වෙන. එහෙනම් මම control එකත් එක්ක L අකුරු press කරලා left alignment කරගන්න. මෙයාවත් එහෙම. හරි. ඊට පස්සේ due duration එක 3 months. එතන bullet එකක් තියෙන්නේ. venue කියන දැන් online කියලා තියෙනවා. හරි. online course online කියලා තියෙනවා. හරි. දැන් මේ හතර දෙනාට වැටෙන්න ඕන bullet එකක් ඒකක් arrow එකක් හැදෙන්න දෙන එක. ඒතකොට මේ විදිහට අපිට bullet එකක් ගන්න ඕන නම් අපි bullet add කරගන්න ඕන කොට select කරලා bullet වලින් අපි මේ විදිහට bullet එක select කරගන්න පුළුවන්. එතකොට ඔයාලා මේ නිල් පාටින් පේනවා ඇති මේ පෙන්වන්නේ අපේ මොන හරි spelling mistakes වගේ තියෙනවා නේද? එතකොට අපි මේ විදිහට ඒක උඩ right click කරලා ඒ එකක් අපිට හදා ගන්න පුළුවන්. හරි. ඔන්න දැන් මම මුලින්ම දෙන කොටස හැදුවා. ඊට පස්සේ කොහොමද පටන් ගන්නෙ? course syllabus කියලා එකක් පටන් අරගෙන එයාව underline කරලා දැන් මම මේ තියෙන අංක ටිකත් මම අයින් කරගන්න. නැත්තම් මට මෙතන හරියට formatting එක දෙන්න බැරි වෙනවා. මම මුලින්ම අංක 3ට එනකන් තියෙන දේවල් ටික වෙන් කරලා මම මේ අංක ටික හදාගෙන ඉන්නවා. හරි. එයා ඉන්නවා අංක දෙකක් මම අයින් කරන්නම්. ඊට පස්සේ අංක 3ත් මම ඔන්න අයින් කරන්න. හරි. එතකොට මෙතනදී ඔයාලට bullet and number වලින් numbers දාගන්න එක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි වෙන්නේ නැති. හරි. ඔන්න ඔය විදිහට ටග් ගාලා 1 2 3 කියලා අපිට දාගන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් ඊට පස්සේ 3.1 ඉඳන් 4 වෙනකම් මෙන්න මෙහෙම දේවල් ටිකක් අපි පහු කරන්න ඕන. මම මේ දේ කරන්න ඕන නිසා මෙන්න මේ ඉලක්කම් ටික මේ විදිහට අයින් කරගන්නවා. එතකොට ඔයාලා මොකක් හරි content එකක් delete කරන්න ඕන නම් මේක කපන්නම ඕනේ නැහැ. දැන් මම මේ select කරලා මේක enter කරපු ගමන් බලන්න මේක ටග් ගාලා
නැති වෙනවා. ඒතර වර්ඩ් වගේ දෙයක් පාවිච්චි කරද්දී ඔය වගේ ඉක්මනින් වැඩ කරගන්න පුළුවන් දේවල් පුරුදු වෙන්න නැත්නම් අපි මොකද කරන්නේ මේක බෑක් ස්පේස් කරලා තමයි එන්ටර් කරන්නේ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. උදාහරණ විදිහට මම මේක සිලෙක්ට් කරලා මෙතන ස්පේස් එක ගහුවොත් ඒදී අයින් වෙලා යනවා. හරි. මොන්න දැන් මේ කොටස් ටික ගත්තා. එතකොට මේ කොටස් ටික ගත්තාම මෙයාලා ඉන්නේ මොන විදිහටද? මෙයාලා ඉන්නේ මේ 3.1 විදිහට. හැබැයි අපි මේක කෙලින්ම එන්ටර් කරොත් මොකද වෙන්නේ? මෙයා අංක 4 කියනවා. එතකොට අපි මේකට කියනවා මල්ටි ලෙවල් ලිස්ට් එකකට යන්න ඕන අවස්ථාවක් කියලා. මල්ටි ලෙවල් ලිස්ට් එකකට යන්න ඕන අවස්ථාවක් නම් අපි මොකද කරන්නේ? අපිට අවශ්‍ය කරන ප්‍රධාන ලිස්ට් එක ඇවිල්ලා එයාගේ අණු කොටස් යන්න ඕන උන තැනදී එයාව එන්ටර් කරලා හැබැයි අපි ටැබ් එකක් ප්‍රෙස් කරනවා. ටැබ් කී එක ප්‍රෙස් කරනවා. එතකොට මල්ටි ලෙවල් ලිස්ට් එකට ගියා. හැබැයි දැන් මල්ටි ලෙවල් ලිස්ට් එකට ගියාට අපිට ඇවිල්ලා තියෙන්නේ A කියන කුර. A කියන එක උතන්ට හරියන්නේ නැහැ. අසයින්මන්ට් එකේ තියෙන්නේ A 3.1 කියලා. එහෙනම් මම මෙයාගුඩ සිලෙක්ට් කරලා මෙතන මල්ටි ලෙවල් ලිස්ට් කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහ එකක් මම සිලෙක්ට් කරගන්නවා. එතකොට මෙතන අපිට අවශ්‍ය විදිහට තෝරගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන තෝරගන්න එකක් නැත්තම් අපිට පුළුවන් define new multi level list කියන එකට ගිහිල්ලා අපි මේ පළවෙනි list එක දෙවෙනි list එක තුන්වෙනි list එක කියලා අපිට ඕන විදිහට ඕක define කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට ඔයාලා try කරලා බලන්න මම මේ කියලා දුන්නා පස්සේ. හරි. ඔන්න දැන් 3.1 කියන එක ගත්තා 3.2 3.3 3.4 3.5 3.6 3.7 හරි ඊළඟට මේ number 4 කියන එක ඇවිල්ලා තිබ්බට මේ අතරම හරියම ඉලක්කම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ අපි අර copy කරලා ගත්ත උතනින් ආපු එක. එතකොට දැන් number list එකේ multi level එකකට යන්න නම් අපි මොකද කරේ tab එක press කරා. එතකොට multi level list එකේ ඉඳන් ආයේ main list එකට එන්න ඕන මොකද කරන්නේ? එහෙනම් අපිට පුළුවන් shift key එකත් එක්ක tab key එක press කරන්න. එතකොට මොකද වෙන්නේ? ආ multi level list එකේ ඉඳන් main list එකට එනවා. දැන් බලන්න මේ multi level list එකට මම යන්න press කරන tab එක. එතකොට shift එකත් එක්ක tab කරොත් එන්නේ main list එකට එනවා. හරි. ඔන්න මෙයා 4.1. එතකොට මෙයා 4.2. මෙයා 4.3. මෙයා 4.4. හැබැයි මෙයා කෙලින්ම 5 මෙයා 6 මෙන්න මෙයා 7 හරි එතකොට අපි අපේ Word document එක බලද්දි මේ රතු පාටින් අපිට spelling mistakes පෙන්වනවා අපි ඒක right click කරලා අපිට පුළුවන් මට වැරදි select උනේ මේ විදිහට හදා ගන්න පුළුවන් හරි බලමු ඒකේ ඔන්න ඔය විදිහට list එක හදන්න තිබ්බා list එක හදලා මොනවද කරන්න තිබ්බේ change the font type of the heading and highlight them heading වල font type එක මාරු කරලා ඒවා highlight කරන්න දෙනවා හරි මම මේ ටික heading වල සලකලා මේ ටික මම highlight කරගන්න කොහොමද highlight කරන්නේ මෙන්න මෙතන තියෙනවා අපිට text highlight කරන එක මම මේව කහ පාටින් highlight කරනවා මෙයාව මම කොළ පාටින් highlight කරනවා මම text highlight කරාම inside the border around the page මේ page එකට border එකක් දාන්නලු මම ඔයාලට ගිය සතියේ කතා කරපු content එකේ page border එකක් දාගන්නද කියලා දුන්නා ඔයාලා මේක හොයලා කරයි කියන බලාපොරොත්තු වෙන තමයි මම මේ assignment එකට ඒක කොටස ඇතුළත් කරේ හරි page border එකක් හොයන් දාගන්නේ page border එකක් දාගෙන අපි design කියන tab එකට යන්න ඕනේ design කියන tab එකට ගියපහම මෙන්න මෙතන තියෙනවා page borders කියන එක අපිට අවශ්‍ය විදිහට box border එකක්ද shadow එකක් එක border එකක්ද 3D border එකක්ද ඕන විදිහට අපි customization කරන්න පුළුවන් මම දැනට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න box border එකකට පොඩ්ඩක් double line තියෙන border එකක් දාලා පෙන්නන්න ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ document එකට border එකක් දාගන්න ඊට පස්සේ මොකද save the document as assignment 2 ඒක නම් ඉතින් මම හිතනවා ඔයාලට මහන්සි දෙයක් නෙමෙයි ෆයිල් කියන තැනට ගියා save as කියන එකට ගියා අපිට අවශ්‍ය තැන තෝරලා මේ විදිහට save කරන්න පුළුවන් හරි ඔන්න ඔය දේවල් දෙක තමයි මම ඔයාලට ගිය සතියේ
අසයින්මන්ට් විදිහට දුන්නේ. හරි මම හිතනවා ඔයාලා මේක කරන්න උත්සාහ කරන්න ඇති කියලා. ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්න මම හිතනවා දැන් මේ ප්‍රශ්නේත් නිරාකරණය වෙන්නේ නැති කියලා. මීට අමතරව ගැටලුවක් මොකක් හරි තියෙනවා නම් අපි සම්බන්ධ කරගෙන මේ ගැන අහන්න අපිට පුළුවන්. එතකොට මේකට ඔයාලට සපෝට් එකක් දෙන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම්. හරි මම ඒ කොටස් ටික දැනට ක්ලෝස් කරනවා. මම ඊට පස්සේ යනවා අද දවසේ මම කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට. හරි එහෙනම් ඔන්න මේ වෙනකොට අපි ඔයාලට Word document එකක් open කරගන්න තැන ඉඳලා file tab එක, form tab එක කියන tab දෙකම cover කරලා තියෙන්නේ. හරි මම අද යනවා අලුත් tab එකකට. ඒක තමයි මේ insert tab එක. හරි insert tab එකේ මම මුලින්ම මෙන්න මෙහෙම දේවල් ටිකක් මම ඔයාලට පැහැදිලි කරගෙන යනවා. මේකට අපිට insert කරගන්න පුළුවන් දේවල් ටික මම ඔයාලට පැහැදිලි කරගෙන ගිහිල්ලා ඊළඟ වටේදී මම මේවා කොහොමද කරන්නේ කියලා මම ඔයාලට ප්‍රැක්ටිකල් පෙන්නන්නම්. හරි මේකට යන්න කලින් පොඩි වෙලාවක් කොහොමද හරි එතකොට මම ඔයාලට අපේ Word document එක ගැන Word කියන application ගැන මුලින්ම විස්තර කරද්දී මම ඔයාලට කිව්වා Word document එකේ අපිට යම්කිසි දෙයක් ඇතුළත් කරගන්න පුළුවන් තැනක් නම් බොහෝ වෙලාවට ඒක තියෙන්නේ මේ insert කියන තැන කියලා. ඒ කියන්නේ අපේ Word එකට පින්තූර දාගන්න, table දාගන්න, තව දේවල් ඕනනම් ඒව add කරගන්න තියෙන්නේ මේ insert කියන එක ඇතුළේ කියලා මම කිව්වා. හරි බලන්න මුලින්ම අපිට මොනවද කරගන්න පුළුවන් කියලා. අපිට මුලින්ම පුළුවන් insert කරගන්න table එකක්. මොකද්ද අපිට මුලින්ම පුළුවන් insert කරගන්න table එකක්. ඇයි අපි මේ table පාවිච්චි කරන්නේ? table පාවිච්චි කරන්න මොකටද කියලා අපි බැලුවොත් එහෙම මේ table කියන දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙකුට ඉතාමත් පැහැදිලි වෙන විදිහට දත්තටි කළමනාකරණය කරලා පෙන්වන්න අපිට table එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට table එකට දාලා data ටික පෙන්වනවා හරි පැහැදිලි පිළිවෙලයි. ඒ වැඩේ කරගන්න අපිට Microsoft Word ඇතුළේ table එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපි insert tab එකට ගිහිල්ලා click insert කියන තැනට ගිහිල්ලා table එක insert කරගන්න පුළුවන්. ඕනනම් අපිට මෙතන row columns add කරන්න පුළුවන්. නැත්නම් අපිට table එක draw කරගන්න පුළුවන්. මම මේකට කියලා දීලා ඉස්සරහදී ඔයාලට ඒක මම කරලා පෙන්නන්නම්. හරි ඊළඟට අපි බැලුවොත් එහෙනම් අපිට පුළුවන් පින්තූර මේකට add කරගන්න. ඔයාලා අත්විඳලා ඇති. ඔයාලගේ සමහර විට ඉගෙන ගන්න නංගිට මල්ල දුවල පුතාලා ඉන්නවා නම් අපිට සමහර කාඩ වෙන පින්තූර එහෙම දාලා මේකට එහෙම move කරලා අපිට මේ දේවල් හදා ගන්න ඕනේ. එතකොට අපිට පොඩි දෙයක් කරගන්න අමාරු වුණත් අපි යනවා කමියුනිකේෂන් එකට ගිහිල්ලා අපි ඉතින් මේ මොනසය ගාවන් නිකන් චාටර් එක කාලා මේ මොනසර අතින් උගන්න දීලා මේ මොනසේ ලොකුකම් ටිකක් බලලා අපි වැඩේ කරන් යනවා. හැබැයි මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අපිට මේක පුළුවන් සරලව Word document එකෙන් අපිට ඕන දේ arrangement එක හදාගන්න. එතකොට මේ විදිහට පින්තූර දාගන්නත් තියෙන insert කියන tab එකේමයි. එතකොට insert කියන tab එකට ගිහිල්ලා මෙන්න මේ වලට පේන තැන insert කියන tab එකට ගිහිල්ලා මෙන්න මේ picture කියන එකට click කරපුවම අපිට පුළුවන් පින්තූරයක් අපේ Word document එකට add කරගන්න. හරි ඒක මම කරලා පෙන්නන්නම් Word එකෙන්ම. හරි ඊළඟට බලමු අපිට මොනවද කරගන්න පුළුවන් කියලා. ඊළඟට අපිට පුළුවන් text box දාගන්න. ඇයි අපි මේ text box දාගන්නේ? අපේ Word document එකකට අපි යම්කිසි text එකක් type කරනවා නම් අපිට අමාරුයි ඒ document එකේ ඕනම තැනක ගිහිල්ලා තියන්න අමාරුයි. ඒක එහෙම move කරවන්න අමාරුයි. හැබැයි අපි එහෙම document එකේ අපි text එකක් type කරනවා වුණොත් මේ text box එකක් අපි පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් ලේසියෙන් මේ text box එක එහා මෙහා ගිහිල්ලා වඩාම පහසුවෙන් අපිට ඒක හසුරුවා ගන්න. මේ වැඩේ කරගන්නත් අපි යන්න ඕනේ insert කියන tab එකට. insert කියන tab එකට ගිහිල්ලා මේ text box එක තියෙනවා. මේ text box එක උඩ click කරපුවාම අපේ workspace එකට box එකක් add වෙනවා. මම ඒකත් පෙන්නන්නම් ඔයාලට document එක Word එකෙන් open කරලා. ඊළඟට අපිට පුළුවන් විවිධ shapes හදන්න. අපි මේ ටික දැක්කොත් එහෙම මෙතන shapes ගොඩාක් තියෙනවා. අපේ නංගි කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ගේ assignment එක කරන වැඩකට එහෙම shape එකක් හැමදාම මොකක් හරි වැඩ කැල්ලක් දාලා දෙන්න ඕන නම් අපිට පුළුවන් මේ විදිහට shape වලින් ලස්සන ලස්සන දේවල් එයාලට හදලා දෙන්න. හරි ඊළඟට අපි මේ shape එකක් add කරනවා විතරක් නෙමෙයි මේ shape එකට අපිට අවශ්‍ය කරන text එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ shape එක ඇතුළේ විවිධ අකුරු දාන්න. ඔයාලට උන පොඩි trick එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් කියපු text box එක පාවිච්චි කරලා shape එකක් පාවිච්චි කරලා shape එක ඇඳලා ඉවර වෙලා text box එකේ යම්කිසි දෙයක් type කරලා
shape එකකට ඒ text box එක ගෙනල්ලා තියලා ඔයාලට යම් කිසි පොඩි trick එකක් පාවිච්චි කරලා වැඩේ කරගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා හරි පහසුයි මේ විදිහට shape එකකට අපි text එක දාගන්නවා නම් මොකද shape එක move කරන තැන් වල text එකත් ඒට අනුරූපීව අදාළ තැන් වලට ගමන් කරන හින්දා. හරි මම මේ වැඩෙත් ඔයාලට කරලා පෙන්නන්නම් shape එකට text එකක් දාගන්න විදිහ Word document එකම open කරලා. ඊළඟට Word art. ඔය ලස්සන අකුරු තියෙන්නේ. ඒ දේවල් අපි පාවිච්චි කරන්නේ මේ Word art කියන එකත් එක්ක. Word art එක කොහොමද දාගන්නේ? Word art එක වැඩ කරන්නේ කොහොමද? ඔය විදිහට මම ඔයාලට පෙන්නන්නම් Word document එකෙන්ම. ඔයාලා දැනට බලාගන්න මෙහෙම දේවල් Word වල ඇතුලේ කරගන්න පුළුවන් කියන එක. මම මේ කතා කරන දේවල් විතරක් මේ Word වල කරගන්න පුළුවන්. ඊට වඩා තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. macro ෆයිල් දාලා අපිට ෂෝට්කට්ස් පවා හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඇඩ්වාන්ස් වෙන්න කලින් අපි බලමු මේ මූලික දේවල් ටික අපිට කොහොමද වැඩින්දා වැඩ කටයුතු වලදී අවශ්‍යම වැඩ ටික කරගන්න විදිය බලලා අපි ලොකු දේවල් ගැන කතා කරමු. හරි ඊළඟට මේ අපි ડોකියුමන්ට් අපේ Word document එකට shape එකක් හරි image එකක් හරි Word art එකක් හරි දාගත්තාම මේක format කරන්න වෙනම tab එකක් මතුවෙනවා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මේ shape එක මම select කරලා තියෙනවා මේ පින්තූරේ. එතකොට මෙතන shape format කියලා එකක් තියෙනවා. හැබැයි මේ පින්තූර select කරලා නැති වෙලාවල් වලට මේ shape format කියන එක මෙතනින් නැති වෙලා යනවා. ඕක අපි image එක select කරත් එහෙමයි, table එක select කරත් එහෙමයි, shape එක select කරත් එහෙමයි, word art select කරත් එහෙමයි. හැම දෙයකදීම එහෙම තමයි. අපි බලමු මේකත් word document එකක් open කරලා. හරි. එතකොට අපි Word document එක සමහරක් කාලේ පින්තූර දාගත්තාම එක්ක ඒවා ලොකු වැඩි. එක්ක පින්තූරේ තියෙන්නේ මැද අවදාළ කොටස තියෙන පැත්තක. ඔහොම වෙලාවල් වලට අපිට පුළුවන් පින්තූරෙන් අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරන්න. එතකොට ඒ වැඩි කරන්න අපිට පුළුවන් මේ crop කියන tool එක පාවිච්චි කරන්න. crop කියන tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට යන්නත් ඕනේ අපි මේ picture උඩ click කරලා picture format වලට. picture format වල ගියාට පස්සේ මෙන්න මේ වම් අත දකුණු අත පැත්තේ කෙළවරෙන් අපිට තියෙනවා මේ crop කියන tool එක. ඔතනින් පුළුවන් අපිට පින්තූරයේ අනවශ්‍ය කොටස් අයින් කරලා අපිට මේක crop කරලා තියාගන්න. මම ඔයාලටත් ඒක crop කරන විදිහ පෙන්නන්න Word එකක්ම open කරලා. හරි. ඊළඟට අපිට පුළුවන් headers and footers දාගන්න. headers and footers දාගන්න මොනවද මේ headers footers කියලා කියන්නේ? අපි document එකක් හදපුවාම document එකේ සෑම file එකකටම document එකේ අපි දේවල් type කරන කොටස තියෙනවනේ ඊට ඉහළින් සහ ඊට පහළින් අපිට headers footers දාගන්න පුළුවන්. එතකොට මේ වැඩි කරගන්න අපිට Word document එකේ header footer කියන concept එක පාවිච්චි කරලා යම්කිසි document හැම ඒ කියන්නේ අපේ document එකේ හැම පිටුවකටම ඉහළින් දෙයක් එන්න ඕන නම් අපිට පුළුවන් header කියන තැන ගිහලා type කරන්න. එතකොට හැම පිටුවකටම මේ දේ apply වෙනවා. නැත්නම් මොකද වෙන්නේ? පිටු 20ක් තියෙනවා නම් අපි පිටු 20ෙම එකින් ගිහලා type කරන්න ඕනේ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට header footer කියලා concept එකක් තියෙනවා. හරි. මම දැනට මේ slide එක මෙතනින් නතර කරලා මම Word document එකට යනවා. ඔයාලට මම මේ කතා කරපු දේවල් ටික කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ අපි බලමු එතනින් එහාට තියෙන මේ insert page numbers දාගන්න විදිය smart art දාගන්න විදිය එතනින් එහාට අපි කතා කරමු. හරි. ඒ වැඩි කරන්න මම ඔයාලට Word file එකක් share කරන්න. හරි. මම හිතනවා හැමෝටම දැන් මම ෂෙයා කරන ස්ක්‍රීන් එක පේනවා කියලා ස්ක්‍රීන් එක පේන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරි. ඔන්න මම Word document එකක් open කරගෙන ඉන්නේ. එතකොට මම මොකද්ද ඔයාලට කිව්වේ? මම ඔයාලට කිව්වා Word document එකට පිටින් දේවල් ඇතුළත් කරන තැනක් තියෙනවා නම් ඒ දේවල් කරගන්න කොහෙන්ද කියලා අපි කල්පනා කරලා බලුවොත් එහෙනම් අපේ ඔළුවට එන්න දෙයක් ඇතුළත් කරනවාට කියන්නේ insert කියලා. එහෙනම් මේ insert කරන දේවල් ටික අපේ document එකට දේවල් ඇතුළත් කරගන්න දේවල් ටික කොහෙද තියෙන්නේ? insert කියන tab එක ඇතුලේ. insert කියන tab එක ඇතුලේ. එතකොට මේ insert කියන tab එක ඇතුලේ අපි පොඩ්ඩක් බලමු ගිහලා මොනවද තියෙන්නේ කියලා. හරි. ඔන්න මම insert කියන එකට ආවා. insert කියන එකට ඇවිල්ලා මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් කිව්වේ table එකක් දාගන්න විදිය. හරි. table එක කොහොමද දාගන්නේ? insert කියන එකට ආපු ගමන් එතනම තියෙන table එක මේක උඩ ක්ලික් කරලා
ඔයාලට ක්‍රම දෙකකින් ටේබල් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් කොලම් 5ක් තියෙන තීරු 3ක් තියෙන ටේබල් එකක් ඕන නම් මේ විතර අඳින්න පුළුවන් මේ. කොලම් 5යි තීරු 3යි. කොලම් 3යි තීරු 3යි. කොලම් 4යි තීරු 4යි. ඔය විදිහට උණු විදිහට මෙහෙම ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඔය එක ක්‍රමයක් ඔයාලට ටේබල් එකක් ඇඳ ගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි ඔයාලට පුළුවන් මේ insert table කියන එකට ගිහිල්ලා ඔයාලට කොලම් කීයක් ඕනේද? ඔයාලට rows කීයක් ඕනද කියලා ටයිප් කරන්න. ඔන්න දැම්මම කොලම් 4ක්. ඒ කියන්නේ තීරු 4ක් එන්න ඕන. rows 10ක්. පේලි 10ක් එන්න ඕන. ටේබල් එකක් මං ඉල්ලනවා. හරිනේ. තීරු පේලි 4යි තීරු 10යි. අපි තිරස් අතර ඒවට කියනවා කොලම්ස් කියලා. තීරු පේලි කියලා කියනවා. හරස් අතර තියෙනවට අපි කියන rows කියලා. අපි ඒවට තීරු කියලා කියනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ටේබල් එකක් අඳ ගන්න. එතකොට ටේබල් එක ඇතුලේ අපිට පුළුවන් විවිධ data දාන්න. හරි. මම මෙතන කියන්නම් name එක, age එක, ඊට පස්සේ city එක, contact number එක. හරි. දැන් මේක නිකන් ලෙක්චර් ඒ කියන්නේ ටේබල් එකක් තමයි. හැබැයි මේක කිසි ලස්සනක් නැහැ. එහෙනම් මම මේක උඩ සිලෙක්ට් කරලා මෙයාගේ layout වලට යනවා. design වලට යනවා. design වලට ගිහිල්ලා මෙන්න මේ table styles කියන තැන මේ තියෙන පොඩි drop down එකට click කරනවා. එතකොට බලන්න ඔයාලට පුළුවන් ඔයාලගේ මේ table එක ඉක්මනින්ම ලස්සන table එකක් බවට පත් කරගන්න. බලමු මෙන්න මේ වගේ style එකක් දාලා අපි අර මුලින්ම මැද table එකට වඩා මෙයා ටික ලස්සනයි නේ. ඔන්න විදිහට ඔයාලට පුළුවන් table පාවිච්චි කරන්න. ඊට පස්සේ මම ඔයාලට දෙයක් කිව්වා මතක ඇති. දැන් මේ විදිහට table එක select කරපුවාම මේ tab set එක බලද්දි අපි අවසාන වෙනවා මේ review view කියන tab එකෙන් අවසාන වෙනවා. table එක select කරලා නැති වෙලාව වලට. මෙන්න මෙතන ඔයාලා හොඳට බලන්න. මම table එක උඩ select කරපු ගමන් මෙතන design කියලා එකකුත් තියෙනවා, layout කියලා එකකුත් තියෙනවා. මම table එක අයින් වුණ ගමන් ඒ දෙන නැති වෙලා යනවා. මම ආයෙ select කරනවා design කියන එක නාව layout කියන එක නාව. එතකොට මෙයාගේ මේ design එකට ගිහිල්ලා ඒ වගේම මෙයාගේ layout එකට ගිහිල්ලා අපිට තව ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. එතකොට අපිට ඕන යම් කිසි cells තියෙනවා නම් ඒවා මකලා දාන්න මේ විදිහට මකලා දාන්න. ඔය වගේ වැඩ අපිට මෙයාගෙන් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන නම් මොනවා හරි cell දෙකක් merge කරන්න. හිතන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. contact number එක දෙකක් තියෙනවා. ඒ කියන්නේ contact number එක අපි ගත්තොත් home එකක් තියෙන්න පුළුවන්, personal එකක් තියෙන්න පුළුවන්. එහෙනම් මම මෙතන draw table කියලා එක අරගෙන මෙන්න මේ විදිහට මෙයාව කොටස් දෙකකට බෙදනවා. ඔන්න මෙයාව බෙදෙනවා. ඊට පස්සේ මෙයාවත් ආයේ මම කොටස් දෙකකට බෙදනවා. මෙන්න මෙයාවත් නම් මේ විදිහට බෙදෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. ටිකක් zoom කරලා ඔයාලට වැඩේ කරන් යන්න පුළුවන්. ඔන්න මම මෙයාවත් මෙහෙම බෙදුවා. ඊට පස්සේ ආපහු මෙයාව මෙන්න මෙහෙම සම්බන්ධ කරා. හරි. ඔන්න දැන් මම කියන්න හදන්නේ contact number එක දෙවිදියක් තියෙන්න පුළුවන්. home එකක් තියෙන්න පුළුවන්. mobile එකක් තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම ආපහු මේව select කරලා design වලට ගිහිල්ලා මම මේ design එක දෙනවා නැත්නම් එයා විතරක් නිකන් අර 아무තු ඔඩ් ගතියකින් තියෙන හින්දා. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් table එකක් දාගන්න. ඊට පස්සේ table එකේ යම් formatting කරගන්න. හොඳට මතක තියාගන්න table එක select වෙලා නැත්නම් table design වල table tools අපිට එන්නේ නැහැ. ඒක එන්න නම් අපි table එක select කරලා තියෙනවා. එතකොට එතනින් එහාට ගියපුවම අපිට තව ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ විදිහේ cell දෙකක් merge කරගන්න පවා දේවල් අපිට කරන්න පුළුවන්. දැන් මේ cell දෙක වෙන් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් වුණා මේ cell දෙක වෙන් merge කරගන්න. මේ හැටිම merge කරලා පෙන්නන්න. මේ merge කරපුවම මේ අද තියෙන කොටස් ටික අයින් වෙලා යනවා. ඊට පස්සේ මට මේ cell ටික ආයි select කරලා මට පුළුවන් වුණා නම් split කරගන්න. split කරපුවම split කරන්න කොයි විදිහටද කියලාත් අහනවා. මට ඕන නම් මේක සිලෙක්ට් කරලා මම ස්ප්ලිට් කියද්දි මම කෙලින්ම ගුණ 4කට කියලා මෙයා ඔබේ කරගෙන ඔන්න ආයේ මේ 4 විතර දෙනවා මට. ඒ වගේම තව දේවල් තියෙනවා මේ සෙල් එකක උනත් ටෙක්ස්ට් කන්ටෙන්ට් එක කොහොමද ඇලයින්මන්ට් වෙන්න ඕන කියලා මෙයාගේ ලේඅවුට් එකේ තියෙනවා මේ. මට ඕන නම් මැදට කරන්න පුළුවන්, පහළට කරලා තියන්න පුළුවන්, අඩියටම කරන්න පුළුවන්. මේ ඔන්න විදිහට ඒ වගේම මේ සෙල් එකක් ගත්තොත් මේ සෙල් එකේ ටෙක්ස්ට් ඩිටෙක්ෂන් එක අපිට මාරු කරන්න පුළුවන්. මේ විදිහට
විවිධ වැඩ අපිට කරගන්න පුළුවන්. එතකොට මේ Word වල තියෙන තවත් වාසියක් තමයි Word 2013 වගේ version එකකින් මෙහා version එකක් අපි පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් මෙතන සමහර calculations කරන්න. කියන්නේ හිතන්නකෝ මෙතන දැන් ඉලක්කම් දෙකක් තියෙනවා කියලා. හිතන්න මෙතන 20යි මේ සෙල් එකේ 10 තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ layout වලට ගිහිල්ලා formula වලින් sum above කියන එකට ක්ලික් කරපුවහම මේ උඩට තියෙන ගෑන එක එකතු කරලා ගන්න. ඒ වගේ පොඩි පහසුකම් ටිකක් තියෙනවා Word 2013 වගේ මෙහා version එකක. ඔන්න table එකක් අපිට දාගෙන කරගන්න පුළුවන් වැඩ. ඊට පස්සේ අපිට මේ table එක අල්ලලා අපිට ඕන නම් එහෙම කරගෙන මේවා move කරගන්න පුළුවන්. මේ විදිහට. එතකොට ඒක move කරගන්න ඕන නම් හොඳට මතක තියාගන්න මෙන්න මේ කතිරයක් තියෙන තැන තමයි අපි click කරන්න ඕනේ. එතන තමයි අල්ලන් අපි move කරන්න ඕනේ. නැත්නම් වෙන කොහෙන්වත් අල්ලලා මේක හොල්ලන්න හැදුවට වැඩේ වෙන්නේ නැහැ. හරි ටේබල් ගැන ඔන්න ඔයගේ විස්තර ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ. මේකත් ඔයාලා දැන් වැඩ කරන් නැද්ද තවදුරටත් මේක පුරුදු වෙයි. හරි. දැන් මේ කන්ටෙන්ට් එක මම මෙතන ඩිලීට් කරලා මම යනවා ඊළඟට ඔයාලා පිච් එකක් කොහොමද දාන්නේ කියලා දෙන්න. ඒකත් ඉතින් වැඩි දෙයක් නෙමෙයි. ඉන්සර්ට් කියන තැනමයි තියෙන්නේ. පික්චර්ස් කියලා එකක් තියෙනවා. මම ඒව ඩිස්ප්ලේ කරනවා. හරි. ඔන්න මගේ පරිගණකයේ තියෙන සීලම පින්තූර ටික නෙමෙයි. යම්කිසි ෆෝල්ඩර් එකක තියෙන සීලම් පින්තූර ටික ලෝඩ් වුණා. මම මෙතන white all කියන එක තෝරගන්නවා. යම් ඉන්සර්ට් කරගන්නවා. ඔන්න දැන් පින්තූර මගේ ડોකියුමන්ට් එකට වැටුණා. එතකොට මෙතනදී ඔයාලා මුලින්ම අතුනෙන් ගැටලුවක් තමයි ડોකියුමන්ට් එකට නම් වැටුණා. හැබැයි කොහෙටවත් කරගන්න බෑනේ. එහෙට මෙහෙට වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මෙයාගේ මේ පොසිෂන් එක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට තාම සෙට් කරලා නැහැ. ඒ වැඩේ කරගන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ මේකෙත් අර ටේබල් එකේ වගේම තමයි පින්තූර වෙන කොහොමද සිලෙක්ට් කරත් එහෙනම් මෙතන ෆෝමැටින් නෑ හොඳේ. හැබැයි පින්තූර සිලෙක්ට් කරාට පස්සේ මෙන්න ෆෝමැට් එනවා. හරි මෙන්න ෆෝමැට් වලට ගියා පොසිෂන් වලට ගියා පොසිෂන් වලට මේ sorry wrap text කියන එකට ගියා. ඔයාලා ඉමේජ් එක එහෙම කරගන්න ඕන නම් behind text හරි in front of text කියන එකෙන් හරි තියන්න ඕන. behind text කියන එක මම තිබ්බා. ඔන්න මට ඕන විදිහට දැන් ඉමේජ් එක move කරගන්න පුළුවන්. ඔන්න ඉමේජ් එක move කරගන්න පුළුවන්. එතකොට මෙතන මේ picture styles වල ක්ලික් කරොත් එන්නේ යම් කිසි හැඩතල ටිකක් අපිට මෑර දෙන්න පුළුවන්. පොඩි ලස්සන ගතියක් මට එනකොට. හරි. ඔය විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන වැදගත් විදියක් තමයි මේ crop කියන එක. මම crop කියන එක ඔයාලට කියලා දෙන්නම්. crop කියන එක ඔයාලට මතක ඇති දැන් මේ වෙනකොට පින්තූරයෙන් අනවශ්‍ය කොටස් ඒ වගේම වටේට තියෙන කොටස් කපා වෙන් කරගන්න අපි crop කියන tool එක පාවිච්චි කරනවා. එහෙනම් මම දැන් උන crop කියන එක පාවිච්චි කරන්න දන්නේ. මම මේ දෙපැත්තෙන් කොටස් ටිකක් අඩු කරන්න හදනවා. එහෙනම් මම පින්තූර සිලෙක්ට් කරලා එයාගේ formatting වලට ගිහිල්ලා මේ crop කියන එක සිලෙක්ට් කරනවා. crop කියන එක සිලෙක්ට් කරපුවහම මෙන්න මේ විදිහේ කොන් හතරක් අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොන් වලින් මම අනවශ්‍ය කොටස් ටික මෙන්න මෙහෙම ඉවත් කරගන්න මෙයාව පොඩි කරනවා. දැන් ඔන්න crop එකේ selection එක හරි. හැබැයි තාම crop වුනේ නැහැ. මෙන්න මේ විදිහේ selection එක වඩනට පස්සේ මම ආයෙ ගිහලා crop කියන උඩ ක්ලික් කරනවා. ඔන්න දැන් image එක crop වෙලා දෙපැත්තෙන් කොටස් ටික අඩු වෙලා ගන්න හැදුවා. ඔන්න ඔය විදිහට පුළුවන් මට පින්තූරයක් මගේ ડોකියුමන්ට් එකට දාගෙන එහෙට මෙහෙට move කරගන්න මෙයාව කපා ගන්න දේවල් කරගන්න. එතකොට මම ඔයාලට මෙතනින් තව ටිප් එකක් දෙන්නම්. කවදාවත් පින්තූරයක් උඩින් යටින් අල්ලලා මෙන්න මෙහෙම රීසයිස් කරන්න හදන්න එපා. මේ විදිහට රීසයිස් කරන්න හදන්න එපා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ ස්කේල් එක ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ ඕන් දැන් මේ පින්තූරය අරගෙන තියෙන විදිහට අනුව මෙයාට උසක් ඒ වගේම දිග පල්ලක් කියන දේ තියෙනවනේ මෙයාට. එතන මේ සමාන දිග පල්ලක් තියෙනවනේ. එතකොට අපි මේ එහෙන් මෙහෙන් අල්ලලා මෙයාව ඇඩ්ජස්ට් කරන්න හදුවොත් එහෙනම් මෙයාගේ දිග පල්ල අවුල් වෙනවා. ස්කේල් එක අවුල් වෙනවා. මේ ගැටලුව නැති කරගන්න නම් ඔයාලා කරන්න ඕනේ මේ කෝණ එකක තියෙන පොයින්ට් එකකින්. කෝණ එකක තියෙන පොයින්ට් එකකින් සිලෙක්ට් කරලා මෙයාව රීසයිස් කරගන්න. එතකොට ඔයාලට දැන් පේනවා ඇති මෙයා මොන වෙලාවකවත් අර එක්ක බකමුණ කුරුමිට එක්ක බකමුණ කෙට්ටු උන්නේවත් බකමුණ මහත් උනේවත් උන්නේ නැහැ. හරි. ඔන්න ඔය විදිහට පින්තූරත් එක්ක අපිට ගනුදෙනු කරන්න පුළුවන්. මම එනවා දැන් ඊළඟ කොටසට ටෙක්ස්ට් බොක්ස් කියන කැලලට. හරි. ටෙක්ස්ට් බොක්ස් එක මොකද්ද වටිනාකම කිව්වේ? මම කිව්වා අපි ડોකියුමන්ට් එකේ දේවල් ටයිප් කරත් එහෙම දැන් මේ විදිහට ටයිප් කරාට පස්සේ මට හිතුනොත් එහෙම මේ ටෙක්ස්ට් එක අරන් යන්න ඕන කියලා මෙන්න මෙතනට මේ මුල්ලට මට ওই දේ කරන්න බෑ. ඒක තමයි මේ Word document එක behave වෙන විදිය. එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුව මගේ තියෙනවා මම මොකද කරන්නේ?
මම අදාළ content එක insert වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන text box කියලා එකක්. මෙන්න මෙතන තියෙන text box කියලා එකක්. මම text box වලින් text box කියන එක select කරගන්නවා. මෙයාම select කරගත්තු ගමන් මට එහෙනම් මෙන්න මේ විස්තර ටික මට මේ අනිත් තියෙන ඔක්කොම ඕනේ ඔයාලට on track කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇවිල්ලා default අපිට ගන්න පුළුවන් text box වර්ග. ඉතින් මම එච්චර ඒවා පස්සේ බලමු කරන්නේ නැතුව මම මේ symbol text box එකක් දානවා. මෙන්න මේ එයාව double click කරපුවාම මොන text box එක වටනවා. මම මෙයාගුඩ click කරනවා. මෙයාට මගේ ABCD කියන එක දාලා දැන් මට මෙයාව මෙහෙම අල්ලලා ඕන තැනක කරකන්න පුළුවන් මේ. දැන් මට මෙයාව ඕන තැනක එහෙම ගෙනියන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට පේනද මේක දැන් මෙහෙම ගෙනිච්චට නේද ඉන්නේ මේකේ වටේ කළු රවුමක් තියෙනනේ. ඒක අයින් කරගන්න. ඒක අයින් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් බොක්ස් එක උඩ සිලෙක්ට් කරා. ඔන්න එතකොට ෆෝමැට් කියන එක මතු වුණා. එයා සිලෙක්ට් කරලා නැත්නම් ෆෝමැටින් නැහැ. එයා සිලෙක්ට් කරා ෆෝමැට් කියන එක මතු වුණා. ෆෝමැට් කියන එකට ගියා. shape outline කියන එකට ගියා. outline එක no outline කරගන්න පුළුවන්. ඔන්න දැන් කිසි කරදරයක් නැතුව outline එක නැහැ සාමාන්‍ය අකුරු ටිකක් වගේ මෙයා තියෙනවා. ඒ වගේම ඔයාලට ඕන shape fill එකක් දාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන color එකේ shape outline එකක් දාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන color එකේ shape එකට effect එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොඩි ලස්සන effect එකක් දාගන්න පුළුවන්. It's up to you. It's totally up to you. ඔයාලට ඕන විදිහට ඒක කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට text box කියන එක අපිට වැඩ කරගන්න පුළුවන්. ඊළඟට මම යන්න ඔයාලට shape එකක් දාගන්න වෙයි කියලා දෙන්න. insert වලට ගියා. shapes කියන එක select කරා. මෙන්න තියෙනවා bunch of shapes we can select. We can select any one among them. අපිට කැමතිකම් මෙතනින් තෝරගන්න පුළුවන්. හරි. එතකොට මෙතන බැලුවොත් එහෙනම් විවිධාකාර shapes මට තියෙනවා. මට මෙන්න මේ shape එක මට ආසයි තුනක්. මම එයා select කරගත්තා. ඔන්න මම මෙයා මේ විදිහට අඳගත්තා. එතකොට මේ විදිහට shape එක select කරගත්තට පස්සේ මෙයාගේ formatting කියන එක මත වෙනවා. formatting වලට ගියාට පස්සේ මෙයාටත් අර වගේම පාට මාරු කරන්න එහෙම පුළුවන්. ඒ වැඩ ටික පොදුයි. ඊට පස්සේ මෙයාටත් position එකක් ගේම තියෙනවා මේ behind තියන්න පුළුවන්, in front තියන්න පුළුවන්, ඔය විදිහට ඒවා කරන්න පුළුවන්. ඊට පස්සේ shape එක effects මෙයාටත් තියෙනවා. මේ විදිහට මේක නම් ටිකක් වැඩි එච්චර ලස්සන එකක් නෙමෙයි. මම shape එක වෙනස් කරන්න. මේ කියන්නේ effect එක වෙනස් කරන්න. හරි මෙන්න මෙහෙදී. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම්කෝ කොහොමද මේ shape එක text එකක් දාගන්නේ. shape එක උඩ right click කරලා add text කියන එක click කරොත් එහෙම අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන දේවල් මේකෙදි type කරගන්න. හරි මම මෙතන ABCD කියලා type කරා. මෙයා තියෙන කළු පාට සුදු පාටින් පේන්නේ නැහැ. මම ඒකෙන් ගිහිල්ලා මේ text එක කළු පාට කරගන්න. ඔන්න text එක කළු පාට නම් මෙයාව ටිකක් size කරගෙන මෙයාව bold කරලා මෙයාව center කරගන්න. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් text එකකට shape එකකට text add කරගන්න. හරි. දැන් ඔය විදිහට අපි ඊළඟට බලමු word art එකක් අපි කොහොමද පාවිච්චි කරන්නේ කියලා. word art කියන එකක් අපි කොහොමද පාවිච්චි කරන්නේ. word art වලට අපි යන insert වල තමයි. insert වල ගියාට පස්සේ මෙන්න මෙතන පොඩි text කියන group එකකදී word art කියන එක තියෙනවා. මෙතනින් අපිට අවශ්‍ය කරන word art එකක් තෝරගන්න පුළුවන්. මට හිතෙනවා මෙයා ලස්සනයි කියලා. හරි මෙන්න ඉන්නවා. මම මෙයාගේ උඩට ගිහිල්ලා මගේ නම type කරනවා. හරි word art එක ඔන්න ගත්තා. හැබැයි මට පස්සේ හිතෙනවා මේක set වෙන්නේ නැහැ වගේ වැඩේ අල වගේ කියලා. එහෙනම් මට පුළුවන් වෙන එකක් select කරගන්න මෙන්න මේ විදිහට. හැබැයි text එක select කරගෙන ඉන්නවා මුලින්ම. ඔන්න ඔය විදිහට මට පුළුවන් text එක වෙනස් කරගන්න. ඊට පස්සේ මෙතන තව වැඩ පුළුවන් ඕනනම් දාන්න මේ ආක් එකක් විදිහට හදන්න. ඊට පස්සේ මේ විදිහට wave එකක් විදිහට හදන්න. ඉතින් මෙතන එහාට ඔයාලගේ හැකියාවට අනුව ඔයාලට දේවල් පේන විදිහට අනුව ඔයාලගේ ස්කිල් එකට අනුව දේවල් හදාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ tools අපිට පාවිච්චි කරලා. ඉතින් එහා දේවල් ටික totally up to you. ඔයාලට පුළුවන් මේ දේවල් follow කරලා අලුත් දේවල් වල දැන් ඔයාලා දන්නවා word art කියලා එකක් තියෙනවා. ඒක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන තියෙන්නේ. ඒකට අදාළ settings ටික මෙන්න මෙතන තමයි තියෙන්නේ. එහෙනම් දැන් ඔයාලා පුළුවන් මේ විවිධ දේවල් click කරලා බලලා මොනවද වෙන්නේ කියලා දේවල් අඳුර ගන්න. හරි. ඊළඟට මම ඔයාලා එක්ක යනවා.
හරි header footer කියන එකට මොකද දැන් අපි picture format ඒ වගේම shape format කියන එක දැක්කා. හරි දැන් මම ඔයාලට පෙන්නන්න මේ header footer කියන එක. හරි හිතන්න මම sample document එකක් මගේ තියෙන මෙන්න මේ විදිහට. අන්න දැන් ඔය sample document එකක් තියෙනවා. අපේ මේ document එකේ status එක මට මෙතනින් බලන්න පුළුවන්. මම බලුත්තේ page 1 of 1 මොකක්ද මේ 1 word කියලා තියෙන්නේ. හරි. page 12ක් තියෙනවා. වචන 7067ක් තියෙනවා. කැරක්ටර් මෙන්න මෙච්චර ප්‍රමාණය දෙන හරි. ඔන්න ඕන් දැන් මගේ document එක ගොඩාක් ලොකු document එකක්. හරි. හිතන්න මේක අපි උපාධියකට හදපු නිබන්ධනයක්. එහෙම නැත්නම් අපි රිසර්ච් එකකට හදපු report එකක්. එහෙම එකක් කියලා. මේක හැම තැනකම මුලින්ම එන්න ඕන මගේ රිසර්ච් එකේ topic එක. එතකොට මොකද කරන්න පුළුවන්? අපි ගිහිල්ලා හැම එකේම මෙතන මුල රිසර්ච් topic එක type කරනවා. අපි එහෙම කරන්නේ නැහැ. Word වල අපිට ඊට අදාළ facilities දීලා තියෙන්නේ. ඒ දේවල්කට අපි කියනවා header කියලා. එහෙනම් ඔන්න බලමු insert එකට ගිහිල්ලා අපි header එකක් දාගන්න විදිය. insert කියන tab එකට ගියා. මේ header කියන තැනට ගියා. අපිට ඕන විදිහේ header එකක් මෙන්න මෙතන select කරගන්න පුළුවන්. මේ එතකොට header කියන වචනේම තේරෙන්නේ නැති දේවල් උඩින් තමයි තියෙන්නේ. header අපේ head එකක් තියෙන ඔළුව තියෙන උඩ නේද? මෙන්න ඒ වගේ header එකත් ඔන්න උඩින් තියෙන එක තමයි කියන්නේ. ඔන්න දැන් header එක වඩනවා. මගේ document title එක දැන් තියෙනවා. මම මගේ document title එක මෙන්න මෙහෙම type කරන්නම්. මෙන්න මෙහෙම අයියෝ. මෙන්න මෙහෙම type කරන්නම්. මගේ title එක my research කියලා. ඔන්න මම my research කියලා type කරා. එතකොට මොකද වෙන්නේ? මම දැන් මෙතන විතරයි හැදුවේ. හොඳට බලාගන්න මේ page එක විතරයි හැදුවේ. මම පහළට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ විදිහට පහළට ගිහිල්ලා බැලුවොත් එහෙම හැම document එකකම මේ දැන් my header කියන එක දිගටම වැටිලා තියෙනවා. my header කියන එක දිගටම වැටිලා තියෙනවා. මම එක තැනයි හැදුවේ. ඔය වගේම අපිට පුළුවන් footer එකකුත් දාගන්න. ඔන්න දැන් header එක ඔන්න දැන් මම footer එකකුත් දානවා. footer එකෙත් අපිට ඕන විදිහට styles තියෙනවා. අපිට select කරගන්න පුළුවන් මේවා අතරින් ඕන එකක් කැමති විදිහකට. මට මෙන්න මේ කොටසට ආසයි තුනා. මම මෙතෙන් දාන ඔන්න author name එක ධනස් ප්‍රමාණයක. හැබැයි ඒකෙත් එක්ක මගේ පිටුවේ අංකිත වැටෙනවා. හරි. ඊට පස්සේ මම බලුවොත් එහෙම මේ මම දැන් footer කියලා දාපු එකත් මේ හැම තැනකම ධනස් ප්‍රමාණයක්. හැබැයි පිටුවේ නම්බර එක නම් තැනින් තැන අදාළ විදිහට වෙනස් වෙනවා. ඔන්න ওই විදිහට අපිට පුළුවන් headers footers කියන දෙක දාගන්න. හරි. ඔන්න මම ඔයාලට පැහැදිලි කරා කොහොමද headers footers අපේ document එක දාගන්නේ කියලා. හරි. ඔතන එනකම් තමයි මම ඔයාලට මේ Word document එකකින් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ආවේ. දැන් මම ඔයාලට පෙන්වන්නම් presentation එකට ගිහින් මේට අමතරව අපිට මොනවද මේ insert කරගන්න පුළුවන් දේවල් කියලා. හරි. යන් එහෙනම් අපේ presentation එක. හරි. දැන් ෆොටෝ වලින් තමයි අපි නතර වුනේ. ඊට පස්සේ අපිට පුළුවන් page numbers. ඔයාලා දැන් example එකකුත් දැක්ක page numbers වැටිච්ච එක. footer එකෙන් අපිට පුළුවන් page numbers දාන්න. අපිට ඕන header එකෙන් උන page numbers දාන්න. එතකොට page numbers දාන එකේ වටිනාකම මොකද්ද? අපිට පුළුවන් document එකේ පිළිවෙල හදාගන්න. ඒ වගේම බලන කෙනෙක් තුමා තියෙනවා මේක මේ පිළිවෙලට තමයි තියෙන්නේ. අපිට උන පස්සේ දවසක ඕක පරිශීලනය කරලා හරි පහසු document එකේ පිළිවෙල අපි දන්නවා නම් print out එකක් එහෙම ගත්තට පස්සේ ඒ වගේම අපි document එකකට හදනවා පටුනක් අපි ඒකට කියනවා table of content කියලා. table of content හදන්න මේ page numbers අපිට වැදගත් වෙනවා. හරි. ඊළඟට අපිට මොනවද තියෙන්නේ? ඊළඟට අපිට තියෙනවා symbol insert කරගන්න විදිය. මොනවද මේ symbol කියලා කියන්නේ? symbol කියලා කියන්නේ යම් යම් සංකේත. ඒකට භාෂාවක සංකේත ගොඩාක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ keyboard එකේ යම් කිසි සීමාවක් ඇතුළත තමයි අපිට සංකේත ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව සංකේත අපිට ඇතුළත් කරන්න ඕන නම් මේ symbol කියන එකට අපි යන්න ඕනේ. symbol කියන එකට අපි යන්න ඕනේ. හරි. ඊළඟට අපි මොකද ෆෝමියුලා එකක් වගේ ඇතුළත් කරනවා නම් ඔයාලට තේරෙන්නේ Word document එකේ type කරන් යද්දී එක line එකක ඒ මත තමයි දේවල් type වෙනවා කියලා අපිට පෙන්වන්නේ. ඊට අමතරව අපිට දේවල් දාලා එහෙම කරගන්න ඕන නම් text box එකක් පාවිච්චි කරන්න තුනක්. හැබැයි text box එකක් පාවිච්චි කරනොත් මේ වගේ සංඛ්‍යාවල
අදාළ ගණිතමය කටයුතු වලට අදාළ සූත්‍ර ලියන්න අපිට හැකියාවක් නැහැ. එතකොට ඒ වගේ වැඩකට අපිට මේ ගණිතමය සිද්ධාන්ත යටතේ තියෙන ගණිත සූත්‍ර අපිට මේ ෆෝමියුලා කියන එකෙන් ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඉක්වේෂන් කියන එකෙන්. හරි. ඒක මම පෙන්නනවා ඔයාලට Word document එකක් open කරලා. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි අපිට පුළුවන් අපේ මේ document එකට comment දාන්න. comment එකක් කියලා කියන්නේ මොකද්ද? අපිට පුණත් දවසක දෙයක් අඳුර ගන්න පුළුවන් විදිහට comment එකක් දාන්න පුළුවන්. ඒ වගේම අපේ document එක කාට review කරලා දෙන්න කියලා දුන්නාට පස්සේ එයා බොහෝ වෙලාවට අපිට කරන්නේ මොකද්ද? comment එකක් දාලා අපිට එවනවා document එක. ඒතකොට අපිට පුළුවන් එයා review කරපු තැන්වල අපේ වැරදි මොන දේවල් තියෙනවා නම් ඒ comment එක කියවලා බලලා ඒක හදාගන්න. එතකොට ওই විදිහටම අපිට මේ comment එකක් දාන්න පුළුවන් නම් අපිට පුරුදු වෙන්න පුළුවන් කෙනෙක්ගේ proof එක read කරාට පස්සේ අපි කොහොමද එයාට comment එකක් දාලා යවන්නේ කියලා. එතකොට අපිට comment දාන්න පුළුවන්, comment delete කරන්න පුළුවන්, comment update කරන්න පුළුවන්. ඔය විදිහට අපේ document එකේ අවශ්‍ය වැදගත් වෙන කරුණු පිළිබඳ යම් තොරතුරු සඳහන් කරලා තියාගන්න පුළුවන්. මම එතකොට ඔයාලට Word document එකකට ගිහලා කියලා දෙන්නම් කොහොමද මේ comment එකක් දාගන්නේ කියන එක. දැන් දැනගන්න මෙහෙම Word document වල comment කියලා එකක් තියෙනවා කියලා. ඊට පස්සේ දාගන්න comment අපිට delete කරන්නත් පුළුවන්, වෙනස් කරන්නත් පුළුවන්. හරි. ওই ටික කතා කරලා ඉවර වුණාට පස්සේ අපිට තියෙනවා assignment 3 එක. ওই ටික කතා කරලා ඉවර වුණාම අපිට තියෙනවා assignment 3 එක. හරි. එහෙනම් බලමු දැන් මුලින්ම කොහොමද symbol දාගන්නේ? ඊට පස්සේ equation, ඊට පස්සේ comment, ඊට පස්සේ comment delete කරන ඒවා, comment එක වැඩ කරන ඒවා අපි මෙතනින් එහාට බලමු. හරි. ඔන්න මම ඔයාලට ওই වැඩේ පෙන්නන්න ගන්නවා Word document එකක්. Word document එකක් අරගෙන මම මේක මුලින්ම මේ තියෙන content ඕනේ. මම අලුතෙන් එකක් ගන්නම්කෝ. නැත්නම් මේ settings එක පැටලුනම වැඩේ යවුවා. හරි. ඔන්න මම share කරනවා ආයෙත්. හරි. මුලින්ම මොකද්ද මම කිව්වා ඔයාලට පෙන්නන්න කියලා page numbers දාගන්න එක. insert කියන තැනට ගිහිල්ලා page number කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් top of page, page එකේ උඩින්මද bottom of page, page එකේ පහළින්මද කියලා දාගන්න page numbers මේ විදිහට page number එක වටනවා ඊට පස්සේ මම ඔයාලට symbol දාගන්න දේ මම කියලා දෙන්නම් කියලා. symbol දාගන්න ඕන නම් කොහෙන්ද එක දාගන්න පුළුවන්? insert කියන tab එකට ගිහිල්ලා insert කියන tab එකේ දකුණු අත පැත්තේ කෙළවරෙන් බැලුවොත් එහෙම symbol කියලා එකක් තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා අපිට අවශ්‍ය කරන symbol තෝරගන්න. හැබැයි මෙතන නම් තියෙන්නේ recently මම පාවිච්චි කරපුවා. එතකොට මීටත් අමතරව අපිට හොයාගන්න මේ සංකේතයක් තියෙනවා නම් අපි more symbol කියන එකට ක්ලික් කරන්න ඕනේ. more symbol කියන එකට ක්ලික් කරලා අපිට මේ විදිහට යම්කිසි භාෂාවක අපි මේද තියෙන symbols ටික බලා ගන්න පුළුවන්. එතකොට මේ භාෂාවට අමතර වෙනත් භාෂාවක තියෙන දේවල් අපිට බලා ගන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මෙතනින් භාෂාව වෙනස් කරලා අපිට දේවල් හොයන්න. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් විවිධ සංකේත උදාහරණයක් විදිහට මම copyright symbol එක දාගන්න ආමිතින් copyright symbol එක. ඒක දාගන්න ඕන symbol එක උඩ මම දෙපාරක් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. දැන් මට මේ omega symbol එක ඕන නම් මම ඒක උඩ දෙපාරක් ක්ලික් කරන් තමයි තියෙන්නේ. දෙපාරක් ක්ලික් කරාම මොකද වෙන්නේ? මගේ document එකට ඒ දේ add වෙනවා. මෙන්න මේ විදිහට මට පුළුවන් වුණ යම් symbols මට word පාවිච්චි කරද්දී keyboard එකේ දකින්න නැති යම් symbol මට ලේසියෙන්ම මේ විදිහට word එකට දාගන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි අපි symbol එකක් add කරගන්නේ. ඊට පස්සේ මම ඔයාලට කිව්වා කොහොමද මේ equation එකක් දාන විදිය කියලා word වලට. මොකද equation අපිට type කරන්න බෑ මේකේ. ඒ වෙලෙට අපිට මේ අවශ්‍ය කරන equations තියෙනවා. අපිට මෙතනින් එහා දේවල් ඕන නම් insert new equation එකක් දීලා මෙතන type කරන්න පුළුවන්. මෙතන තව ගොඩාක් දේවල් දැන් අපිට හදන්න පුළුවන්. ඉතින් අපි ගණිතයත් එක්ක වැඩි ඔප්පු වෙලා මේක ඊට පස්සේ පන්නන්න නැති හින්දා මම ඔයාලට දැන් සරලව මේක explain කරලා වැඩි නතර කරන්න. insert කියන එකට ගියා, equation කියන එකට ගියා. අපිට මෙතන නැත්නම් ඉතින් මේකේ integrate එකේ දේවල් හොයලම දාගන්න පුළුවන් මේ office එකේ හොයන්න පුළුවන්. අපිට ටික අකුරු පුඩුවෙන් මේ sin cos වගේ දේවල් අපිට දාගන්න පුළුවන්. මේ භාග fractions ගත්තාම මේ ඕන තරම් දේවල් තියෙනවා. dx dy අනුකල්නේ තියෙන දේවල් ඔය විදිහට සූත්‍ර දාගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් දෙයක් තමයි අපේ මේ document වල දාගන්න පුළුවන් මේ comment කියන දේ. එතකොට මේදී word document එක ගත්තොත් එහෙනම් මට ඕන නම් මෙන්න මෙතන කොටස කියවලා
මෙතන මොකක් හරි කමෙන්ට් එකක් දාන්න ඕන මම අදාළ කොටස සිලෙක්ට් කරලා insert කියන තැනට ගිහිල්ලා comment කියන එකට ක්ලික් කරනවා. එතකොට අදාළ කොටසම සිලෙක්ට් කරලා මේ ડોකියුමන්ට් එකේ Word 2013 විතර පස්සේ අපි ડોකියුමන්ට් එක sign in වෙන්න ඕනේ. Word පාවිච්චි කරනවා නම් sign in වෙන්න ඕනේ. එතකොට sign in වෙන්නලා තියෙද්දි මේ ડોකියුමන්ට් එක අයිතිකාරයාගේ නමින්ම මේක මේ විදිහට අල්ලනවා. එතකොට මම කියන මේ word එක වචන මෙතන සුසු නෑ. This word is not suitable in this sentence කියලා. හරි මේ වාක්‍ය මේ වචනේ මේ වාක්‍යෙට ගැලපෙන්නේ නැහැ. හරි. උන් ඔහොම කමෙන්ට් එකක් දැම්මා. එතකොට මේ කමෙන්ට් එක දැම්මට පස්සේ කෙනෙක්ට ඕනනම් ඒ කියන්නේ මම මේක හිතන්න කෙනෙක් මට මේක බලලා දෙන්න තමයි එව්වේ කියලා. මම එයාට යවපු ගමන් එයාට මේ කමෙන්ට් එක රීඩ් කරන්න පුළුවන්. මේ කමෙන්ට් එක රීඩ් කරලා එයාට පුළුවන් මේ දේවල් වෙනස් කරගෙන යන්න. හරි. එතකොට මේ කමෙන්ට් එකක් දැම්මා වගේම මේ කමෙන්ට් එක උඩ ක්ලික් කරලා කමෙන්ට් එක රයිට් ක්ලික් කරපු ගමන් විස්තර ටිකක් එනවා. මෙතනින් මට කමෙන්ට් එක ආයේ ඩිලීට් කරන්න පුළුවන්. කමෙන්ට් එක ඩිලීට් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට කමෙන්ට් අපිට ඇඩ් කරගන්න පුළුවන්. කමෙන්ට් අපිට ඩිලීට් කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔය කන්ටෙන්ට් එක තමයි අද දවසේ ඇතුළත මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ ඇතුළත මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කන්ටෙන්ට් එක. එතකොට ඔය කන්ටෙන්ට් එක කතා කරලා ඉවර වුණාම ඔයාලා මෙන්න මේ අසයින්මන්ට් එක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලට මේ අසයින්මන්ට් එක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන්න මම අසයින්මන්ට් එක ෂෙයා කරන්නම්ද? මෙන්න මේ අසයින්මන්ට් එක ඔයාලා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන ලොකු දේවල් ටිකක් නැහැ. ඉමේජ් එක ඉන්සර්ට් කරලා දිනවා, වර්ඩ් ඩාටා එකක් දාලා දිනවා, ෂේප් එකක් ඉන්සර්ට් කරලා දිනවා. ෂේප් එක ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා දිනවා. තව ෂේප් එක ටෙක්ස්ට් එකක්, බුලට්ස් ඇන්ඩ් නම්බරින්, ටෙක්ස්ට් බොක්ස් එකක්. මෙතන ටෙක්ස්ට් බොක්ස් එකක් එයාගේ එජස් චේන්ජ් කරලා තියෙනවා. සිම්බල් එකක් දාලා සිම්බල් එකට පොඩි පොඩි ඔප්ෂන්ස් ටිකක් දාලා තියෙනවා. ඒක මේ විදිහට වෙනස් කරලා තියෙනවා. හරි. මෙන්න මේ අසයින්මන්ට් එක තමයි ඔයාලා අද කරන්න ඕනේ. එතකොට මම මේ වෙලාවේදී මේ අසයින්මන්ට් එක ඔයාලට කරන්න යන්නේ නැහැ. ඔයාලට මම වෙලාව ලබා දෙනවා. අද දවසට කතා කරන මාතෘකාව මම මෙතනින් නතර කරනවා. එතකොට මේ පාඩම අවසානයේදී මම ඔයාලට මේ අසයින්මන්ට් එක ගෲප් එකට දානවා. එතකොට ඒක බලලා ඔයාලට අසයින්මන්ට් එක කරන්න පුළුවන්. එතකොට මේ වැඩ ටික කරන් යද්දි තේරුම් නැති මොකක් හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න තියෙනවා ඔයාලට chance එක. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි මම හිතනවා ප්‍රශ්න ගැටලු මොකුත් නැහැ වගේ කියලා. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලන්න මම ඔයාලගේ group එකට මේක share කරනවා. එතකොට වීඩියෝ එක ආයේ බලන්න ලොකු content එකක් නෙමෙයි ඔයාලට අවශ්‍ය කරන මූලික කරුණු ටිකක් තමයි මම අද කතා කරේ. එතකොට මේකත් එක්ක assignment එකක් දීලා තියෙනවා. මේක මම දැන් share කරනවා. එතකොට මීට අමතරව තව වැඩ ටික මම ඔයාලට ලබා දෙනවා කරන්න. එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ අපේ Word වල දෙවෙනි දවස. එතකොට තව එක දවසයි අපි Word කියන කොටසට ආවරණය කරන්න දෙන්නේ. එතකොට දවස් තුනකින් අපේ Word content එක ඉවර වෙනවා. එතකොට මම ඔයාලට දැන් ඉක්මනට පාඨමාලා ඉවර කරන්න ඕන හින්දා සතියේ දවස් දෙකක් දාලා තියෙන Word අපේ course එක ඉවර කරා. එතකොට හැම සතියකම බදාදා 8 ඉඳන් 10 වෙනකන් ඒ වගේම සෙනසුරාදා 8 ඉඳන් 10 වෙනකන් අපේ මේ course එක යනවා. එතකොට පුළුවන් අපි දවස් 10 15කට plan කරේ. එහෙම ගියොත් එම් සති 15ක් යන්න තිබ්බා. එහෙම නැතුව අපිට පුළුවන් මේක සති 7කින් වගේ ඉක්මනට මාස දෙකකින් වගේ කාලයක් ඇතුළත අපිට මේක ඉවර කරගන්න. හරි එහෙනම් මම මේ වීඩියෝ එක දානවා group YouTube දාලා ඔයාලගේ group එකට මම share කරනවා වීඩියෝ එක බලන්න. මේ assignment එක කරන්නදී මොකක් හරි ගැටලු තිබ්බොත් එහෙම සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය දැනුම ලබා ගන්න. ඒකට ඔයාලට පහසුකම් ටික අපි සලසලා දීලා තියෙනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේ මේ එන සතියේ සෙනසුරාදා අපේ සුබ උදේ වෙලාවට පන්දි හම්බෙමු. ස්තුතියි.